ළමයි ඇහෙනවද මාව? හරි. අපි කොහෙද ගිය සතියේ නැවැත්තුවේ? අක්ෂි දෝෂ පටන් ගත්තද ළමයි? මේ ළඟ තියෙන වස්තුවක දුර තියෙන වස්තුවක ප්‍රතිබිම්බ දෘශ්‍ය විතානයේ සෑදෙන ආකාරය කිරණ සතහනකින් දැක්වීම කියන ටික කතා කරාද? ඔව් සර්. ඔව් අක්ෂි දෝෂ අපිට තියෙන්නේ නේද? ඔව් සර්. රයිට්. හරි. ඒ වුණා අපි අද අක්ෂි දෝෂ බලමු. එතකොට මේ තව එනවා කට්ටිය. හරි. හරි. දැන් අපි පෞගි දවස්වල කතා කරා මේ මිනිසාගේ ඇසේ ක්‍රියාකාරීත්වය, ඒ කියන්නේ ඇසෙන් පෙනීම සිදුවන ආකාරය. ඊට පස්සේ නිවැරදි දෝෂ රහිත නිවැරදි ඇසකින්, නිරෝගී ඇසකින් අපිට දුර තියෙන වස්තුත් පැහැදිලිව පේනවා, ළඟ තියෙන වස්තුත් පැහැදිලිව පේනවා. නේද? ඊට පස්සේ අපි කිව්වා මිනිස්සු තුල දකින්න පුළුවන් ප්‍රධාන දෘෂ්ටි දෝෂ දෙකක් තියෙනවා. අපි කියනවා දුර දෘෂ්ටිකත්වයයි අවිදුර දෘෂ්ටිකත්වයයි කියලා. හරි. අපි ඉස්සෙල්ලාම අද දුර දෘෂ්ටිකත්වය කියන එක මොකක්ද කියලා බලමු. දුර දෘෂ්ටිකත්වය කියන්නේ මෙහෙම දෙයක්. මේ අයට දුරින් තියෙන වස්තු පැහැදිලිව පේනවා, ළඟින් තියෙන වස්තු පැහැදිලිව පේන්නේ නැහැ. ඒකට තමයි අපි දුර දෘෂ්ටිකත්වය කියලා පේන්නේ. දුරදෘෂ්ටිකත්වය කියලා කියන්නේ දුර තියෙන වස්තු පේනවා, ළඟ තියෙන වස්තු පේන්නේ නැහැ. එතකොට ඒක වෙන්නේ මේමයි. හරි. දැන් මේ දුර තියෙන වස්තුවක ඉඳන් ළමයි ඇහැට එන්න මෙන්න මේ විදිහේ සමාන්තර කිරණ. එතකොට මේගොල්ලන්ට දුර තියෙන වස්තු වල ඉඳන් එන සමාන්තර ආලෝකය නිවැරදිව දෘෂ්ටි විතානේ නාභිගත කරන්න පුළුවන්. එතකොට මේ සමාන්තර කිරණ නිවැරදිව දෘෂ්ටි විතානේ නාභිගත වෙනවා මේ විදිහට. ඒක නිසා මේ අයට දුර තියෙන වස්තු පැහැදිලිව පේනවා. හැබැයි මේ අයගේ ගැටලුව තියෙන්නේ ළඟ තියෙන වස්තු බලන්න. දැන් ළඟ තියෙන වස්තුවකින් ඉඳන් ඉන්නේ අපසාරී ආලෝකයනේ. ඒතකොට මේ අයගේ මෙන්න මේ විදිහට
ළඟ තියෙන වස්තුවක ඉඳන් නිකුත් වෙන අපසාරී ආලෝකය, විහිදෙන ආලෝකය ළඟින් තියෙන වස්තුවක මේ හරිය තියෙන එක. ඒ ආලෝකය මේගොල්ලන්ගේ පුතේ නාභිගත වෙන්නේ දෘෂ්ටිවිතානයේ පිටිපස්සේ. එතකොට මේ දෘෂ්ටිවිතානේ හැදෙන්නේ අපැහැදිලි බොඳ වෙච්ච ප්‍රතිබිම්බයක්. දැන් ඒක නිසා මොකද වෙන්නේ? මේ අයට ළඟ තියෙන වස්තු පැහැදිලිව පේන්නේ නැහැ. එතකොට මෙන්න මේ රෝගයට අපි කියනවා, මේ දෝෂයට අපි කියනවා දුරදෘෂ්ටිකත්වය කියලා. හරි? මේ දෝෂයට බලපාන කරුණු දෙකක් තියෙනවා. දැන් සාමාන්‍ය ඇහැකනම් කරන්නේ, සාමාන්‍ය නිරෝගී ඇහැකනම් කරන්නේ මේ වාගේ ළඟ වස්තුවක් තියෙනකොට අක්ෂිකාචේ වක්‍රතාවය වැඩි කරගන්න ඕනේ. අපි එදා කතා කරන්නේ අර මේ ළඟ තියෙන වස්තුවක් බලද්දී අක්ෂිකාචේ වක්‍රතාවය වැඩි කරනවා. දුරින් තියෙන වස්තුවක් බලද්දී අක්ෂිකාචේ වක්‍රතාවය අඩු කරනවා. දැන් එතකොට මේ පුද්ගලයන්ට මොකද්ද කරන්න ඕනේ? අක්ෂිකාචේ වක්‍රතාවය වැඩි කරන්න ඕනේ නිරෝගී කෙනෙක් ගැන එහෙම කරනවා. හැබැයි මේ අයට තියෙන එක ගැටලුවක් තමයි අක්ෂිපේශි දුර්වල වීම නිසා අක්ෂිකාචේ වක්‍රතාවය සුදුසු පරිදි වැඩි කරගන්න බෑ. එහෙම වුණාම මේ දෝෂය ඇති වෙනවා. එහෙම නැත්නම් තවත් සමහර අවස්ථාවල මේක මෙහෙම වෙනවා. තව සමහර අය ඉන්නවා ළමයි උපතින්ම අක්ෂිගෝලයේ කෙටි අය. කෙටි අක්ෂිගෝලයක් තියෙන අය. හිතන්නකෝ දැන් මෙයාගේ අක්ෂිගෝලේ මෙහෙම ටිකක් විශාල මේක තිබ්බනම් අක්ෂිගෝලේ මෙයාගේ අක්ෂිගෝලේ හිතන්නකෝ මෙහෙම ටිකක් ලොකුවට ඕම තිබ්බනම් එහෙම තිබ්බනම් මෙයාගේ දෘෂ්ටිවිතානේ නාභිගත වෙනවනේ ආලෝකේ නේද? හැබැයි මේගොල්ලන්ගේ සමහර අයගේ මේ දෝෂය ඇති වෙන්න හේතු තමයි අක්ෂිගෝලයේ කෙටිවීම. ඒතර අක්ෂිගෝලයේ කෙටිවීම සහ අක්ෂිකාචේ වක්‍රතාවය වැඩි කර ගැනීමට නොහැකි වීම නිසා තමයි මේ දෝෂය ඇති වෙන්නේ. හරි? රයිට්. අපි මේම ලියමු. දුරදෘෂ්ටිකත්වය කියන දේ මේම ලියන්න. මෙම දෝෂය ඇතිවීම සඳහා මෙම ලියන්න මෙම දෝෂය ඇති පුද්ගලයින්ට මෙම දෝෂය ඇති පුද්ගලයින්ට දුරපිහිටි වස්තුවල සිට පැමිණෙන සමාන්තර ආලෝකය නිවැරදිව දෘෂ්ටිවිතානේ නාභිගත වන නමුත් ළඟ පිහිටි වස්තුවල සිට පැමිණෙන අපසාරී ආලෝකය
දෘෂ්ටි විතාණයෙන් පිටුපස නාභිගත වීම සිදුවේ. දෘෂ්ටි විතාණයේ පිටුපස නාභිගත වීම සිදුවේ. දෘෂ්ටි විතාණයේ පිටුපස නාභිගත වීම සිදුවේ. අපසාරී ආලෝකයේ දෘෂ්ටි විතාණයේ පිටුපස නාභිගත වීම සිදුවේ. මෙම දෝෂය ඇතිවීම කෙරෙහි බලපාන සාධක දෙකකි. එක දෙක දාලා ලියන්න අංක 1 2 පළවෙනි එක උපතින්ම කෙටි අක්ෂිගෝලයක් පැවතීම. උපතින්ම කෙටි අක්ෂිගෝලයක් පැවතීම. දෙක අක්ෂිකාචයේ වක්‍රතාවය සුදුසු පරිදි වැඩි කර ගැනීමට නොහැකි වීම. අක්ෂිකාචයේ වක්‍රතාවය සුදුසු පරිදි වැඩි කර ගැනීමට නොහැකි වීම. හරි. ඔතන පල්ලෙහා තියෙනවා පොඩි ඉඩක් ටියුට් එකේ. අන්නේ ඉඩේ ළමයි මේ පළවෙනි මේ දෙවෙනි රූපේ අඳින්න. පළවෙනි එක ඕනේ නැහැ. ඒක දෝෂයක් නැහැනේ. දුර තියෙන වස්තු බලද්දි මේ ආයත ගැටලුවක් නැහැ. ඒක නෙවෙයි දෝෂය. දෝෂයේ ස්වභාවය තමයි මේ පහළ තියෙන රූපය. ළඟ තියෙන වස්තු බලද්දී ඒවා දෘෂ්ටි විතානේ පිටිපස්ස නාභිගත වෙනවා. එතකොට මෙන්න මේ දෙවනි රූපේ ඇඳගන්න එකේ මේ කිරණ අඳිද්දී අඩිකෝදුව තියලා අඳින්න අක්ෂිගෝලය පැහැදිලිව රවුමට අඳින්න. හරි. ඉක්මනින් ඇඳගන්න රූප සටහන.
මොකද පුතේ ඔහි ඉඩ තියෙන දෙන ටියුට් එකේ තියෙනවනේ ඊටක්. මෙන්න මෙතන. ඉවරයි පුතේ. තව කාට හරි වෙලාව ඕන නම් කියන්න. තව විනාඩියක් දෙන්න. ඉවරයි. right දැන් ඊළඟට මේ දෝෂය තියෙන අයට අපි මොකද්ද කරන්න ඕනේ ළමයි? දැන් මේ අයගේ ගැටලුව තියෙන්නේ මෙන්න මේ කිරණ. මම මේ ලකුණු කරන ඕගොල්ලෝ මේ රතු පාටිය ගහන්න එපා. මෙන්න මේ කිරණ ටික තව ටිකක් මෙහෙට ලං කරා නම් හරි නේද ළමයි? තව ටිකක් මේ විදියට මේ පැත්තේ කිරණත් මෙහාට ලං කරන්න ඕනේ. ඒ කියන්නේ කිරණ තව ටිකක් එකතු කරා නම් හරි නේද? තව දිගින් කියනවා නම් කිරණ තව ටිකක් අபிසරණය කෙරුවා නම් හරි නේද? අபிසරණය කියන්නේ කිරණ එකතු කරනවා. නේද? එහෙමනම් කිරණ අபிසරණය කරන්න මේ අයට ඇස් කණ්ණාඩියක් දානවා නම් ඇස් කණ්ණාඩියට මොන කාචයද දාන්න ඕනේ ළමයි? අපි කාච දෙකක් ගැන කතා කරානේ. මේ වැඩේ කරන්න පුළුවන් මොන කාචයකටද? කිරණ එකතු කරන්න පුළුවන්. තව ලං කරන්න පුළුවන් මොන කාචයටද? උත්තල කාචයට. උත්තල කාචයට. නේද? එතකොට මේ දෝෂය තියෙනවා නම් ඒ පුද්ගලයන්ට ළමයි අපි සුදුසු නාභිදුරක් සහිත උත්තල කාචයේ දූ උපැස් පළඳින්න කියනවා. දොස්තර මාත්‍යා දෙනවා කණ්ණාඩියක් උත්තල කාචයක් දාපු. එතකොට උත්තල කාචයක් දාපු කණ්ණාඩිය දෙද්දි මොකද වෙන්නේ? මේ කිරණ ටික මේ අක්ෂි කාචයට බැරි කොටස උත්තල කාචයෙන් අபிසරණය කරලා මේ ප්‍රතිබිම්බය තව ළඟට අරන් දෙනවා. ඒකයි කරන්නේ. හරි. එතකොට එහෙමනම් දෝෂයට පිළියම අපි මේ විදියට අඳින්න පුළුවන්.
ඔන්න ඔය විදියට. හරි. අපි ලියමු යටින් ළමයි මෙහෙම දුරදෘෂ්ටිකත්වයට පිළියම් කියන තැන ලියන්න මෙහෙම සුදුසු නාබිදුරක් සහිත කොතන ලියන්නේ? මේ දුරදෘෂ්ටිකත්වයේ සඳහා පිළියම් කියලා තියෙන්නේ. ආද සුදුසු නාබිදුරක් සහිත උත්තල කාචයේදු උපැස් පැලඳීම මගින් උපැස් ඇස් කණ්ණාඩි වලට කියන්නේ උපැස් කියලා. උපැස් පැලඳීම මගින් මෙම දෝෂය මගහරවා ගත හැක. මෙම දෝෂය මගහරවා ගත හැක. අපි රූපය අඳිමු ළමයි. පොඩ්ඩක් ඇහැ හොඳට අඳින්න පොඩ්ඩක්. මගේ ඇහැ කැත වුණා ළමයි. ඇහැට පයින් ගහලා වගේ යටින් පොඩ්ඩක්. රවුමට අඳින්න. ඔව් පිළියම අඳින්න.
ලියලා ඉවරයි සර්. ඉවරයි. හරිද ළමයි? හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟ දෘෂ්ටි දෝෂය. ඊට කලින් තියෙනවා ඕගොල්ලන්ට පොඩි පරීක්ෂණයක්. මේ පරීක්ෂණයේ තියෙන්නේ මේ උත්තල කාංචයක් යොදපුවාම මේ දුරදෘෂ්ටිකත්වයේ කියන දෝෂේ කොහොමද මගහරවන්නේ කියලා බලා ගන්න ළමයි. දැන් ඇත්තට මේ ඔන්ලයින් එකේ ඔයගොල්ලන්ට මේ පරීක්ෂණේ මම පෙන්නන එක එච්චර සාර්ථක නෑ කියලා අපි පහුගිය දවස් දෙකේ දැක්කා. ඒක නිසා මේ ටික දැන් අපිට තව ටික දවසකින් පන්ති කරන්න පුළුවන් වෙයි. එතකොට මේ ප්‍රැක්ටිකල් ටික මම කරන්නම් ඕගොල්ලන්ට. මම කියන්නම් මේකෙන් මොකද්ද වෙන්නේ කියලා පුතේ. හරි? දැන් මේකෙදි අපිට ඕන උත්තල කාංච දෙකක් ඉටිපන්දමක් තිරයක්. ඉස්සෙල්ලාම කියනවා උත්තල කාංචයක් භාවිතයෙන් ඉතා ඈතින් පිහිටි වස්තුවක පැහැදිලි ප්‍රතිබිම්බයක් තිරේ මතට ලබා ගන්නවා. මේ උත්තල කාංච මේ විදිහට තියලා ගොඩක් ඈතින් තියෙන වස්තුවකට අපි උත්තල කාංචය අල්ලනවා. එහෙම අල්ලපුවාම මේ වස්තුවේ යටිකුරු ප්‍රතිබිම්බයක් මේ තිරයට එනවා. ඊට පස්සේ කියනවා මේ කාංචයයි තිරයයි අතර දුර වෙනස් කරන්නේ නැතුව විනාඩියක් ඉන්න. හරි ඊට පස්සේ දැන් මේ ප්‍රතිබිම්බේ ගත්තට පස්සේ මේ කාචයයි තිරයයි අතර දුර වෙනස් කරන්නේ නැහැ. කාචයයි තිරයයි අතර දුර වෙනස් කරන්නේ නැතුව එහෙම්මම තියාගෙන ඉටිපන්දමක් ළඟින් පත්තු කරනවා. හරි ඉටිපන්දමක් ළඟින් පත්තු කරනවා මේ විදියට. මේ තුන්වෙනි රූපේ විදියට. හරි ඊට පස්සේ ළඟින් පත්තු කරලා දැන් මේ තුන්වෙනි රූපේ විදියට ඉටිපන්දම ළඟින් පත්තු කරපුවාම ප්‍රතිබිම්බය අපැහැදිලි වෙනවා. මේකේ පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ. දැන් ඔන්න හරියට අපේ ඇහි දුරදෘෂ්ටිකත්වයේ වාගේ දුර තියෙන වස්තුව පේනවා ළඟ තියෙන එක දැන් පේන්නේ නැහැ බොඳ වෙලා පේන්නේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි අර අනිත් උත්තල කාචේ මෙන්න මේ හතරවෙනි රූපේ විදිහට දැන් මේ කලින් තිබ්බ උත්තල කාචයට ඉස්සරහින් නැත්නම් මේ වස්තුවයි මේ උත්තල කාචයේ ඒ දෙක අතරින් තියෙනවා තව උත්තල කාචයක්. තියලා මේ දෙවෙනි උත්තල කාචය ළමයි පොඩ්ඩක් එහෙට මෙහෙට සීරු මාරු කරපුවාම මෙතන තිරේ මත ඔන්න පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙනවා. නේද? එතකොට මේ සැකස්ම තමයි අපි දුරදෘෂ්ටිකත්වයට පිළියම විදිහට අරගන්නේ. අපි මොකද කරන්නේ? දැන් මේ උඩ පින්තූරේ මේ තුන්වෙනි පින්තූරේ ළමයි හරියට මේ දෝෂයට සමානයි. ළඟ තියෙන වස්තුවකින් හැදෙන ප්‍රතිබිම්බය අපැහැදිලි වෙනවා. ඒ කියන්නේ ප්‍රතිබිම්බය හැදෙන්නේ දැන් දෘෂ්ටි විධානයේ පිටිපස්සේ. එතකොට අපි මොකද කරන්නේ? උත්තල කාචයක් යොදපු පැස් බලදිනවා. දැන් මේ පළවෙනි කාචයේ ඉස්සරහින් දාලා තියෙන මේ උත්තල කාචය මගින් මොකද කරන්නේ? මේ වස්තුවේ ප්‍රතිබිම්බය තව ටිකක් ලං කරලා දෙනවා මෙයාට. නේද? එහෙමනම් ඒක තමයි මේකෙන් නිරීක්ෂණයේ විදියට ලැබෙන්නේ. හරි? අපි ලියාගමු මේව ළමයි මොකද වෙන්නේ කියලා. ක්‍රියාකාරකමට යටින් මේව ලියන්න. තුන්වන අවස්ථාවේ දැක්වෙන පරිදි
ඉටිපන්දම ළඟින් සවි කළ විට ඉටිපන්දම ළඟින් සවි කළ විට තිරය මත ප්‍රතිබිම්බය අපැහැදිලි වේ. තිරය මත ප්‍රතිබිම්බය අපැහැදිලි වේ. අනතුරුව මොකද්ද ප්‍රතිබිම්බය? අපැහැදිලි වේ. අපැහැදිලි වේ. අනතුරුව ඊට ඉදිරියෙන් අනෙක් උත්තල කාචය තබා අනෙක් උත්තල කාචයේ තබා මදක් සීරුමාරු කළ විට සර් ආයෙත් කියන්නකෝ. ඊට ඉදිරියෙන් අනෙක් උත්තල කාචය තබා මදක් සීරුමාරු කළ විට තිරය මත පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන බව තිරය මත පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන බව නිරීක්ෂණය කළ හැක. පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙන බව නිරීක්ෂණය කළ හැක. ඒ අනුව පොඩ්ඩයි ළමයි ඊට මදි වේද මන්දා. ඒ අනුව උත්තල කාචයක් පැලඳීමෙන්
උත්තල කාච යෙදූ උපැස් පැලඳීමෙන් නෑ උත්තල කාච යෙදූ උපැස් පැලඳීමෙන් දුරදෘෂ්ටිකත්වය මගහරවා ගත හැකි බව දුරදෘෂ්ටිකත්වයේ මගහරවා ගත හැකි බව නිගමනය කළ හැක දුරදෘෂ්ටිකත්වයේ මගහරවා ගත හැකි බව නිගමනය කළ හැක හරි රයිට් අපි ඊළඟට බලමු අවිදුර දෘෂ්ටිකත්වය ගැන හරි එතකොට මේ ළමයි දැන් අපි එහෙමනම් දුරදෘෂ්ටිකත්වය කියන්නේ දුර තියෙනව පැහැදිලිව පේන එකනේ ඒ වගේම තමයි අවිදුර දෘෂ්ටිකත්වය කියන්නේ ළඟ තියෙනව පේනවා දුර තියෙනව පේන්නේ නැහැ ඒකයි අවිදුර දෘෂ්ටිකත්වය කියලා කියන්නේ දැන් මේ ඕගොල්ලන්ගේ දැන් මේ පන්තියේ ඉන්න අපේ දාපුවාම හිරු කිටක් කිව්ව නේද අවිදුර දෘෂ්ටිකත්වයේ තියෙන්නේ කියලා. ඈත පේන්නේ නැහැ කියලා නේද කිව්වේ? හිරුකි ඉන්නවද හිරුකි? නැද්ද? අද ඇවිල්ලා ඒ ළමයා. ඉන්නව නේද හිරුකි? දුර පේන්නේ නැහැ නේද කියලා කිව්වේ ඔයා? හරි. කන් ඇහෙන්නේත් නැද්ද මන්ද හිරුකිට? හරි ළමයි. එතකොට මේ එහෙමනම් මේ අවිදුර දෘෂ්ටිකත්වය කියන්නේ අවිදුර කියන්නේ ළඟ තියෙන වස්තු පැහැදිලිව පේනවා. එතකොට දුර තියෙන වස්තු පැහැදිලිව පේන්නේ නැහැ. ඒක තමයි දෝෂය. හරි එතකොට මෙන්න මේම තමයි ඒගොල්ලන්ගේ ඇහි වෙන්නේ බලන්නකෝ මේ විදියට ළඟ තියෙන වස්තු වල ඉඳන් යන අපසානීය ආලෝකය දෘශ්‍ය විතානේ නිවර්දිව නාමිගත වෙනවා. එතකොට දෝෂයේ තියෙන දුර තියෙන වස්තු වල ඉඳන් එන ආලෝකය. දුර තියෙන වස්තු වල ඉඳන් එන සමාන්තර ආලෝකය මේගොල්ලන්ගේ දෘෂ්ටි විතානයට වඩා ළඟින් නාමිගත වෙනවා මේ විදියට බලන්න. එතකොට ඔන්න ඕකයි දෝෂයේ ස්වභාවය. දුරින් පිහිටි වස්තු වල ඉඳන්ගෙන සමාන්තර ආලෝකය දෘශ්‍ය විතානයට වඩා ළඟින් නාභිගත වෙනවා. එතකොට පැහැදිලි ප්‍රතිබිම්බය ළමයි හැදෙන්නේ මෙතන. ඒගොල්ලන්ට දෘශ්‍ය විතානය හැදෙන්නේ අපැහැදිලි ප්‍රතිබිම්බයක් නේ.
බොඳ වෙලා පේන්නේ. ඒතකොට ඒ සංඥාව තමයි මොළයට යන්නේ. නේද? ඒතකොට ඒගොල්ලන්ට ඈත තියෙන වස්තුව පැහැදිලිව පේනවා. හරි? right. මෙහෙම ලියන්න අපේ අර මෙතනින් ලියා ගන්න මෙම දෝෂයේ සහිත පුද්ගලයින්ට දුරපිහිටි වස්තුවල සිට පැමිණෙන සමාන්තර ආලෝකය දෘෂ්ටි විතානයට ඉදිරියෙන් නාභිගත වීම සිදුවේ. දෘෂ්ටි විතානයට ඉදිරියෙන් නාභිගත වීම සිදුවේ. එතකොට මේ දෝෂයට ළමයි බලපාන හේතු දෙකක් තියෙනවා. හරි? එකක් තමයි දැන් සාමාන්‍ය ඇසක මේ තත්ත්වය වුණා නම්, සාමාන්‍ය ඇසක නිරෝගී ඇසක මේ තත්ත්වය වුණා නම් ඒගොල්ලන්ගේ කරන්නේ මේකයි, මේ අක්ෂිකාචයේ වක්‍රතාවය අඩු කරනවා. මේ දෙපැත්තේ වටේට තියෙනවායි ප්‍රතියෝජක පේශි සංකෝචනය වෙලා අක්ෂිකාචය අදිනවා දෙපැත්තට. වටේට අදිනවා. අක්ෂිකාචයේ වටේට ඇදපුවාම මොකද වෙන්නේ? මේ අක්ෂිකාචයේ වක්‍රතාවය අඩු වෙනවා. අක්ෂිකාචයේ වක්‍රතාවය අඩු වෙලා කිරණ ටික පිටිපස්සට ගන්නවා. ඒකයි වෙන්නේ සාමාන්‍ය ඇසක. ඒතර මේගොල්ලන්ගේ එහෙමනම් එක ප්‍රශ්නයක් තමයි අක්ෂිකාචයේ වක්‍රතාවය සුදුසු පරිදි අඩු කරගන්න බෑ. අනිත් කාරණේ තමයි සමහර පුද්ගලයෝ ඉන්නවා මේ අයගේ උපතින්ම දිගු අක්ෂිගෝලයක් තියෙන. දැන් මෙයාගේ අක්ෂිගෝලේ ළමයි මේ හරියෙන් මෙහෙම ළඟින් ගියා නම් කෙටි වෙලා නේද? මෙයාට මේ දෝෂය එන්නේ නැහැ. එතකොට සමහර පුද්ගලයෝ ඉන්නවා උපතින්ම දිගු අක්ෂිගෝලයක් තියෙන. ඒ අයටත් මේ දෝෂය ඇති වෙනවා. හරි. එවනම් අපි ලියමු එතනම මෙම දෝෂය ඇතිවීමට බලපාන හේතු දෙකකි. පළවෙනි එක අක්ෂිකාචයේ වක්‍රතාවය සුදුසු පරිදි අඩු කර ගැනීමට නොහැකි වීම. අක්ෂිකාචයේ වක්‍රතාවයේ
ओके සාක්ෂිකාචය වක්‍රතාවය අක්ෂිකාචයේ වක්‍රතාවය සුදුසු පරිදි අඩු කර ගැනීමට නොහැකි වීම ඒ පළවෙනි එක. ඊට පස්සේ දෙවෙනි එක උපතින්ම දිගු අක්ෂිගෝලයක් පැවතීම උපතින්ම දිගු අක්ෂිගෝලයක් පැවතීම උපතින්ම දිගු අක්ෂිගෝලයක් පැවතීම. ඒතර ඔන්නයි කියන කාරණා හේතුවෙන් මේ දෝෂය ඇති වෙනවා. හරි අපි පල්ලෙහායින් ඇඳගමු ළමයි රූප සටහන. දෝෂ සහිත ඇස විතරක් අඳින්න උඩ එක අඳින්න එපා. උඩ එක නිරෝගී මේක හරි. ඒතකොට දෝෂ මේක හරි. මේ දෝෂේ සහිත එක විතරක් අඳින්න. යට ඒකද ඔව් පල්ලෙහා එක. ඒකනේ දෝෂේ දෙන්නේ ඒක අඳින්න. ඇඳලා ඉවරයි සර්. හොඳයි. අනිත් අයට වෙලාව තව චුට්ටක් දෙමු අපි. විනාඩියක් දෙකක්. ඉවරයි සර්. හරි. තව වෙලාව ඕනනම් කියන්න ළමයි. ඔය ඉවරයි කියන අය බලිකුරුටු නෙවෙයි නේද අඳින්නේ? ලස්සනට අඳින්න ඕනේ. අඩිකෝදුව තියලා ඉරි ගන්න ඕනේ මේ කිරණ ළමයි. මම මේ අඩිකෝදුවක් ඉතින් මට බෝඩ් එකේ අඩිකෝදුව තියලා අඳින්න පුළුවන් වෙලාව යන නිසා මම මේ අඳින්නේ. නමුත් ඔයගොල්ලෝ ටියුට් එකේ නෝට් එක ලියද්දි ලස්සනට අඳින්න.
දහම් මෙහෙම රූප අඳින හැටි මම දන්නවා ඉතින්. ඉස්සෙල්ලාම හරි සර් කිව්වම හරි. ඊට පස්සේ මේ අවිදුර දෘෂ්ටිකත්වයට ළමයි මොනවද පිළියම? පිළියම මොකද්ද? නවතල කාර්යසහිත උපස් පැලදී දැන් මෙයාට මොකද්ද කරන්න ඕනේ? මේ කිරණ ටික තව ටිකක් ළමයි ඈඩ් කරලා දුන්නා නම් හරිනේ නේද? මෙන්න මේ කිරණ ටික ඈඩ් වෙන්න ඕනේ. මේ කිරණ මෙයාට ගන්න ඕනේ, තව ටිකක් ඈඩ් කරන්න ඕනේ. මේ කිරණ ටිකක් තව ටිකක් මෙහාට ඈඩ් කරන්න ඕනේ. එහෙමනම් මේ විදියට කිරණ ඈඩ් කරන්න අපිට පුළුවන් අවතල කාචයක් යොදපු පැස් පළදින්න. එතකොට සුදුසු නාඹිදුරක් සහිත අවතල කාචයේ දූ පැස් පැලඳීමෙන් මේ දෝෂය මග හරව ගන්න පුළුවන්. හරි, එතකොට මෙන්න මේමයි වෙන්නේ. අවතල කාචයෙන් මොකද කරන්නේ? මේ සමාන්තර කිරණ තව ටිකක් ඈඩ් කරනවා. එතකොට හරියටම නේද? හැබැයි ගැළපෙන නාඹිදුරක් සහිත අවතල කාචයක් පාවිච්චි කරන්න ඕන. ඕගොල්ලෝ ඇස් කණ්ණාඩි මේ ගන්න එහෙම ගිහින් නැහැ නේ. ඉතින් නේද ගොඩක් අය දෙතුන් දෙනයි ගිහින් තියෙන්නේ. මෙතුකයි ඉරුකී ඔයාගේ දෙතුන් දෙනයි ගිහින් තියෙන්නේ. එතකොට ඇස් කණ්ණාඩි ළමයි ගන්න ගියාම අපිට එක එක කාච දැන් ඉස්සෙල්ලාම දොස්තර මහත්තයා බලපුවාම ලියලා දෙනවා පොඩි චිට් එකක්. ඒක අරන් යන්න ඕන කණ්ණාඩි විකුණන දැනකට. ගියාම ඒගොල්ලෝ අපේ ඇහැට ළමයි එක එක කාච දාලා බලනවා. පේනවද හොඳට පේනවද එහෙම බලනවා. නේද? එතකොට ඒගොල්ලෝ බලන්නේ ගැළපෙන නාඹිදුර සහිත කාචය. ඒක තමයි දාන්න ඕන. හරි. ලියන්නකො පිළියම එහෙමනම්. අවිද දෘෂ්ටිකත්වයට පිළියම මේම ලියන්න. සුදුසු නාඹිදුරක් සහිත අවතල කාච යෙදූ උපැස් පැලඳීමෙන් මෙම දෝෂය මගහරවා ගත හැක. හරි, පිළියමත් අඳින්න 10 වෙනි පිටුවේ යටින්ම තියෙන හිස්තැනේ ඉදේ අඳින්න මේක. අර මේ දුන්නේ කායි කියන්නකෝ. මොකද්ද? අවුදුර දෘෂ්ටිකත්වයේ ටික තව කියන්නකෝ. සුදුසු නාඹිදුරක් සහිත අවතල කාච යෙදූ උපැස් පැලඳීමෙන් මෙම දෝෂය මගහරවා ගත හැක.
අවතල කාචයේදී උපැස් පැලඳීමෙන් මෙම දෝෂය මගහරවා ගත හැක. සර් ඔය යට තියෙන එක අත ගන්නද? ඔව් ඇඳ ගන්න. රූපය ඇඳ ගන්න. පස්සේ දාන්න පුළුවන්ද? මොකද උත්තේ? මොකද්ද කිව්වේ? මේ මට එන්න මේ බැරි වුණා මේ සිග්නල් නැතුව ගිහිල්ලා. ඔව්. ඒ ටික දාන්න පුළුවන්ද? මම වීඩියෝ එක දාන්නම් ඈ. ඔයා දැන් මෙතන ඉඳන් පුතේ තියෙන ටික ලියා ගන්න. ඊටු ටික මේ පස්සේ ඒ ටික වීඩියෝ එක බලන්න චුට්ටක්. හරිද ළමයි? දාම ඉවරද? ඉවරයි. ඔව් සර්. හරි. දැන් ඊට පස්සේ තියෙනවා මේ ක්‍රියාකාරකමක් මේ දුරදෘෂ්ටිකත්වයේ පිළියම සාර්ථකද කොහොමද කියලා බලන්න මේ ක්‍රියාකාරකම කොහොමද කරන්නේ කියලා ඉස්සෙල්ලාම මෙහෙම කියනවා. ඉටිපන්නවක් දල්වා උත්තල කාචයක් භාවිතයෙන් ළඟ පීඩි වස්තුවක පැහැදිලි ප්‍රතිබිම්බයක් තිරේ මතට ගන්න. ළඟ තියෙන වස්තුවක පැහැදිලි දැන් ඉටිපන්නව ළඟින් තියලා තියෙනවා.
එතකොට ළඟ තියෙන වස්තුවේ පැහැදිලි ප්‍රතිබිම්බය මේ තිරයට අරගන්න. ඊට පස්සේ දෙවෙනි එක කියනවා ඉටිපන්දම ඈතින් තිබේදී කාචය හා තිරය අතර දුර වෙනස් නොකර ඈතින් පීරි ඉටිපන්දම් දැල්ල තිරය මත ලැබෙන අපැහැදිලි ප්‍රතිබිම්බය නිරීක්ෂණය කරන්න. ඊට පස්සේ මොකද කරන්නේ මේ කාචයයි තිරයයි අතර දුර වෙනස් කරන්නේ නැහැ. දුර වෙනස් කරන්නේ නැතුව ඉටිපන්දම ඈතට ගන්නවා. එතකොට දැන් මේකේ ප්‍රතිබිම්බය අපැහැදිලි වෙනවනේ මෙතන. ඔන්න දැන් මේ අවස්ථාව සමානයි අවිදුරු දෘෂ්ටිකත්වයේ රෝගියෙකුගේ තත්ත්වය. ළඟ තියෙනවා පේනවා, දැන් දුර තියෙනවා පැහැදිලි නැහැ, පේන්නේ නැහැ. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? උත්තල කාචයේ ඉදිරියෙන් තියෙනවා අවතල කාචය. තියලා අවතල කාචයේ පොඩ්ඩක් ඉස්සරහට පිටිපස්සට සීරු මාරු කරනවා. එහෙම සීරු මාරු කරපුවාම මේ ඉටිපන්දම් දැල්ලේ පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙනවා තිරය මත. එහෙමනම් අපි මේකෙන් නිගමනය කරන්නේ අවිදුර දෘෂ්ටිකත්වයේ තියෙන රෝගීන්ට මේ දෝෂයේ තියෙන පුද්ගලයින්ට අවතල කාචයේ දූ උපැස් පැලඳීමෙන් දෝෂේ මග හරව ගන්න පුළුවන් කියලා. ඒක තමයි අපි නිගමනය කරන්නේ මේ ක්‍රියාකාරකම. හරි. අපි ලියාගමු ඒව ළමයි. හතරවන රූපයේ දැක්වෙන පරිදි හතරද තුනද තුන්වන රූපේ නේද? තුන්වන රූපයේ දැක්වෙන පරිදි තුන්වන රූපයේ දැක්වෙන පරිදි දුරින් පිහිටි වස්තුවක අපැහැදිලි ප්‍රතිබිම්බය දුරින් පිහිටි වස්තුවක අපැහැදිලි ප්‍රතිබිම්බය රූපයේ දැක්වෙන පරිදි අපැහැදිලි ප්‍රතිබිම්බය රූපයේ දැක්වෙන පරිදි උත්තල කාචයට ඉදිරියෙන් රූපයේ දැක්වෙන පරිදි උත්තල කාචයට ඉදිරියෙන් අවතල කාචය තැබීමෙන් වස්තුවක පැහැදිලි මොකද්ද පුතේ? වස්තුවක අපැහැදිලි කියන තැන ඉඳන් දුර පිහිටි වස්තුවක අපැහැදිලි ප්‍රතිබිම්බය නේද? අපැහැදිලි ප්‍රතිබිම්බය රූපයේ දැක්වෙන පරිදි උත්තල කාචයේ ඉදිරියේ අවතල කාචයක් තැබීමෙන්
අවතල කාචයක් තැබීමෙන් පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබාගත හැකි බවත් අවතල කාචයක් තැබීමෙන් පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබාගත හැකි බවත් එනම් ඒ අනුව අවතල කාචයේදු උපැස් පැළඳීමෙන් අවතල කාචයේදු උපැස් පැළඳීමෙන් අවිදුර දෘෂ්ටිකත්වය මග හරවා ගත හැකි බවත් පැහැදිලි වේ. අවිදුර දෘෂ්ටිකත්වයේ මග හරවා ගත හැකි බවත් පැහැදිලි වේ. හරි ළමයි. අපි ඊට පස්සේ බලමු ද්විනේත්‍රික දෘෂ්ටිය හා ත්‍රිමාණ දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද ද්විනේත්‍රික දෘෂ්ටිය හා ත්‍රිමාණ දෘෂ්ටිය කියන්නේ? උණ්ඩෙත් අවුල් වෙලා නේද? හරි. මේ බලන්න ඔයගොල්ලන්ගේ ටියුට් එකේ ළමයි පොඩි රූප සටහනක් තියෙනවා. මේක මම පොඩි ක්‍රියාකාරකමක් තියෙන නිසා මම වීඩියෝ එක ඔන් කරගත්තේ, පින් කරගත්තේ. දැන් මේ ඔයගොල්ලන්ගේ ටියුට් එකේ රූපයක් ඇති. හරි මේ බලන්නකෝ. දැන් මේ රූප සටහන කියනවා මොකද්ද? මිනිසාගේ ද්විනේත්‍රික දෘෂ්ටි පරාසය කියලා. ඕගොල්ලන්ගේ නම් කළු සුදු රූපේ තියෙන්නේ, අච්චුපතේ තියෙනවා ළමයි මේ රූපේ මෙහෙමම.
මිනිසාගේ ද්විනේත්‍රික දෘෂ්ටි පරාසය අංශක 140යි. ඕගොල්ලන්ට පේනවා ඇති මේ මැද තද පාටින් තියෙන ප්‍රදේශයේ තමයි ද්විනේත්‍රික දෘෂ්ටි පරාසය කියන්නේ. මේ තියෙන්නේ බල්ලාගේ ද්විනේත්‍රික දෘෂ්ටි පරාසය අංශක 60යි. හැබැයි ඕගොල්ලන්ට පේනවා ඇති බල්ලට පේන පරාසය අපිට වැඩිය වැඩි. එයාට අපිට වැඩි ප්‍රදේශයක් පේනවා. හේතුව තමයි එයාගේ S2 හිස් කබලේ දෙපැත්තේ තියෙන්නේ. දැන් මෙතන අංශක 150 කෑලි දෙකක් තියෙනවා 300යි 360යි 360යි. එයා වට අංශක 360ක ප්‍රමාණයක් එයාට පේනවා. මේ රූපය අනුව අපිට පේන්නේ කොච්චරද? එහෙම බැලුවොත් මේක එන ප්‍රශ්නයක් වෙනවා. අපිට 360ට වැඩිය පේනවා නේද? ඒක නේ හිතන්න එපා මේ අංශක ගාන ළමයි. මේකේ අංශක ගානෙන් ඒ අදහස නෙවෙයි තියෙන්නේ. හරි එතකොට දැන් මෙතෙන්නේ අපි ද්විනේත්‍රික දෘෂ්ටි පරාසය කියන්නේ අපිට අපේ ඇස් දෙකෙන්ම කිසියම් ප්‍රදේශයක් එකවර දැක ගන්න පුළුවන් එකට අපි කියනවා ද්විනේත්‍රික දෘෂ්ටිය කියලා. බලන්න මේ බල්ලට ළමයි මෙන්න මේ ලාපාට පේන ප්‍රදේශයේ තියෙන්නේ. ඒතකොට එයාගේ අපි ගමුකෝ මේ දකුණු පැත්තේ එයාගේ දකුණු පැත්තේ ඇහෙන් මේ කොටස පේන්නේ නැහැ. වම් පැත්තේ ඇහෙන් මේ පැත්තේ මේ බටේ තියෙන හරිය ඒ හරිය පේන්නේ නැහැ. හැබැයි මේ ඉස්සරහා තියෙන කොටස එයාට ඇස් දෙකෙන්ම පේනවා. එතකොට එහෙමනම් අන්න ඒක තමයි ද්විනේත්‍රික දෘෂ්ටි පරාසය කියන්නේ මේ පොඩි කෑල්ල. දැන් අපෙත් එහෙමයි අපේ ද්විනේත්‍රික ඇස් දෙකෙන්ම දකින්න පුළුවන් ප්‍රදේශය වැඩි පුළුල්. එතකොට මේකේ මොකද්ද තියෙන වාසිය? මේකේ ලොකු වාසියක් තියෙනවා ළමයි. ද්විනේත්‍රික දෘෂ්ටිය කියන්නේ ඇස් දෙකෙන්ම එකම ප්‍රදේශයක් දැක ගැනීමට ඇති හැකියාව. ඒක තමයි ද්විනේත්‍රික දෘෂ්ටි කියලා කියන්නේ. අපිට highlight කරගන්නද? ඔව් highlight කරගන්න ඒක. ඇස් දෙකෙන්ම එකම ප්‍රදේශයක් බලා ගැනීමට හැකියාව අපි කියනවා ද්විනේත්‍රික දෘෂ්ටිය. එතකොට මේ ද්විනේත්‍රික දෘෂ්ටිය නිසා මිනිසාට ලැබෙන වාසියක් තමයි ත්‍රිමාන දෘෂ්ටිය කියන එක. බල්ලට තියෙනවා ත්‍රිමාන දෘෂ්ටිය. හැබැයි බල්ලට තියෙන ත්‍රිමාන දෘෂ්ටිය මේ බොහොම පොඩි ප්‍රදේශයකට තියෙන්නේ යාගේ. එයාට ත්‍රිමානව පේන්නේ මේ කොටස විතරයි. අපිට ත්‍රිමානව පේන මොකද්ද මේ ත්‍රිමාන ද්විමාන කියන්නේ ළමයි. මේකේ මොකද්ද වෙනස? ඒ වෙනස බලන්න පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. ඒ වෙනස බලන්න පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා මෙන්න මේක. හරි මේක එක සැරේයි කරන්නේ. පුළුවන් නම් ඕගොල්ලන්ගේ ගෙදර ඉන්න කාගෙන් හරි මේකට උදව් අරගන්න. හරි මේක එකපාරයි කරන්නේ. ඉස්සෙල්ලා මම ද්විනේත්‍රික දෘෂ්ටි පරාසය බලන හැටි කියන්නම්කෝ. ද්විනේත්‍රික දෘෂ්ටි පරාසය මේමයි ද්විනේත්‍රික දෘෂ්ටි පරාසය බලන්න. හරි ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ මගේ මේ මාත් එක පේනව මදිනේ. අපි දැන් පේනවා මේ උගල. අපේ අත් දෙක මේව ඉස්සරහට අරගෙන මේක තනියම කරලා බලන්න ළමයි. හරි අපේ අත් දෙක මේව ඉස්සරහට අරන් දැන් මගේ මේ පැත්ත මේ තියෙන්නේ මගේ දකුණු ඇහැ. හරි ඉස්සෙල්ලා වම් ඇහැ වහගන්න. මේ පැත්තේ වම් ඇහැ වහගන්නවා අපි. වම් ඇහැ වහගෙන දකුණු ඇහෙන් වම් අත දිහා බලන්න. මේ මන් දැන් වම් ඇහැ වහගෙන තියෙන්නේ. මේ පැත්තේ මේ ඇහැ මම වහගෙන තියෙන්නේ. එතකොට මගේ දකුණු ඇහෙන් මම වම් අත දිහා බලනවා. ඊට පස්සේ දකුණු ඇහෙන් වම් අත දිහා බලාගෙන මේ ඇඟිල්ල මේව ගෙනියනවා මේ පැත්තට. මේව මැදින් තියලා මේව ටික ටික පැත්තට ගෙනියනවා. ගෙනින් මේව ගෙනියද්දී ඔන්න එක වෙලාවක් එනවා ඇඟිල්ල පේන්නේ නැති තැනට. එතනින් එහාට අත ගත්තාම මට ඇඟිල්ල පේන්නේ නැහැ. ආන් ඉතින් දෙනකන් කියනවා ඔළුව හරවන්නේ නැහැ. ඔළුව කෙලින් තියාගන්න. හරි කෙලින් මේ මං වාගේ. ඊට පස්සේ අත මෙයාට ඔහොම හොල්ලන්න යන්න නැතුවම තියාගන්න. තියාගෙන අනික් අත ඉස්සරහට ගන්න. අරගෙන දැන් මේ වෙනකන් වහගෙන ඉන්නේ වම් ඇහැනේ. දකුණු ඇහැ අරගෙන. හරි? දැන් දකුණු ඇහැ වහගෙන වම් ඇහැ අරගන්න. මේ. දකුණු ඇහැ වහගෙන වම් ඇහැ අරගන්න. හරි. එහෙම අරගෙන දැන් වම් ඇහෙන් දකුණු අත දිහා බලනවා මේ පැත්ත. බලලා මේම අත මෙහෙට ගෙනියනවා. අනික් අත හොල්ලන්නේ නැහැ. මේව ගෙනියනවා. මේව ගෙනින් ළමයි ඒකේ ඇඟිල්ල පේන්නේ නැතිව යන තැනට ගේන්නේ.
දැන් මේ කියන්නේ ඕගොල්ලන්ට මේ අත් දෙක තියෙන පරාසය තියෙන්නේ මේ තමයි ද්විනේත්‍රික දෘෂ්ටි පරාසය. ඔහොමයි බලන්නේ ද්විනේත්‍රික දෘෂ්ටි පරාසය. පොඩ්ඩක් බලන්න. හරිද බැලුවද ළමයි ද්විනේත්‍රික දෘෂ්ටි පරාසය ඕගොල්ලන්ගේ ඔව් සර් මේ මොකක්ද මේ හරි එතකොට මේ ඔය තමයි අපේ ද්විනේත්‍රික දෘෂ්ටි පරාසය බලන හැටි. එතකොට මේ ද්විනේත්‍රික දෘෂ්ටි පරාසය නිසා අපිට ලැබෙන වාසිය. හරි මේක බලන්න එක සැරේයි මේ වැඩේ කරන්නේ. මම මේ ඕගොල්ලන් මේ ටියුට් එකේ තියෙනවා පොතේ තියෙනවා මේ ක්‍රියාකාරකම. මේක පුළුවන් නම් ඕගොල්ලන් ගෙදර ඉන්න කාගෙන් හරි උදව් අරගන්න ළමයි. මේමයි කරන්නේ මේ පෑනක් අරගෙන මේ වගේ තියෙනවා පෑනක්. ක්ලිප් එක ගලව ගන්න. ක්ලිප් එක ගලවලා ගෙදර ඉන්න තව කාට හරි නැත්නම් පන්ති යන යාළුවෙකුට කියන්න මේව ඉස්සරහින් අල්ලගන්න කියලා. හරි. අල්ලගෙන එක හැක් වහගන්න. එක හැක් වහගෙන එක සැරින් පෑන දාන්න ක්ලිප් එකට. එක සැරේයි. තමන්ම කරද්දි මේ වැඩේ ගොඩක් වෙලාවට කරන්න පුළුවන්. හැබැයි වෙන එක්කෙනෙකුට මේ වැඩේ දුන්නොත් ඒ කියන්නේ ක්ලිප් එක අල්ලගෙන ඉන්න ගෙදර කාට හරි දෙන්න අල්ලගෙන ඉඳලා ඔයගොල්ලෝ එක සැරෙන් පුළුවන් නම් මේක දාන්න එක සැරෙන් දාන්න බෑ ළමයි 90ක් එක සැරෙන් දාන්න බෑ කනාවට හරියන්න පුළුවන් කනාවට හරියන්න පුළුවන් නැත්තම් මෙහෙම අත් දෙක මෙහෙම දිග අරගත්තාම මේ අතේ දුරට නෙදින්නේ එතකොට මේක ටක් ගාලා වැටෙනවා තමන්ම කරන්නේ ඒකයි වෙන්නේ. ඒකයි වෙන කෙනෙකුට දෙන්න කියන්නේ. එහෙම වුණාම මේක කරන්න අමාරුයි. 90ක් මේ වැඩේ එක සැරෙන් කරන්න බෑ. මොකද්ද මේක? මොකද්ද මේ හේතුව? මේක තමයි ත්‍රිමාන දෘෂ්ටි කියන්නේ ළමයි. ත්‍රිමාන දෘෂ්ටි කියන්නේ අපිට වස්තුවක දිග පළලට අමතරව ඒ වස්තුව තියෙන දුර හඳුන ගන්න පුළුවන් S දෙකෙන් බලද්දී. තනියෙන් බලද්දි ළමයි වස්තුව තියෙන දුර හඳුන ගන්න අපහසුයි. වස්තුවේ දිගයි පළලයි විතරයි පේන්නේ තියෙන දුර පේන්නේ නැහැ. තව වැඩක් මම කියන්නම් මේක බලන්න. ඕගොල්ලෝගේ ඉන්න තැන ඉඳන් ටිකක් ඈතින් තියෙන දවල්ට බලන්න දැන් රැයට පේන්නේ නැහැනේ පොල් ගස්. ඈතින් පේන පොල් ගස් දෙකක්. හැබැයි පොල් ගස් දෙක එක හරහා එක මෙහෙම ගිහින් තියෙන එකක් වෙන්න බෑ. එහෙම යන්නේ නැතුව මේ වාගේ තියෙන පොල් ගස් දෙකක් බලන්න. පොල් ගස් දෙක එකිනෙක හරහා යන්න බෑ. හරි? එහෙම පොල් ගස් දෙකක් දිහා බලන්න එක හැක් වහලා බලන්න. පොල් ගහ තියෙන දුර අඳුන ගන්න පුළුවන්ද කියලා. එක ඇහෙන් බලද්දි පොල් ගහ තියෙන දුර අඳුර ගන්න බෑ. කෝකද ළඟින් තියෙන්නේ කෝකද දුරින් කියලා හඳුන ගන්න බෑ. ළඟ තියෙන පොල් ගස් දෙකක් නෙවෙයි ටිකක් ඈතින් තියෙන පොල් ගස් දෙකක් දිහා බලන්න. එතකොට කෝකද දුරින් තියෙන්නේ ළඟින් තියෙන්නේ කියලා එක ඇහෙන් අඳුර ගන්න බෑ. S2 ඕනේ ඒකට ළම.
ඒතර මෙන්න මේ සිද්ධියට කියනවා අපි ත්‍රිමාණ දෘෂ්ටිය කියලා. හරි. එතකොට ත්‍රිමාණ දෘෂ්ටිය කියන්නේ වස්තුවක දිග පළලට අමතරව ඒ වස්තුව තියෙන දුර හඳුනා ගැනීමේ හැකියාව. එතකොට ත්‍රිමාණ දෘෂ්ටිය තියෙන්න නම් අපිට S දෙකම තියෙන්න ඕනේ. S දෙකෙන්ම එකම ප්‍රදේශයේ බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කොටස විතරයි අපිට ත්‍රිමාණ දෘෂ්ටිය තියෙන්නේ. හරි. එවනම් අපි චුට්ටක් ලියමු මෙන්න මේ ද්විනේත්‍රික දෘෂ්ටිය කියන කොටසට මේම ලියන්න. හරි. දැන්ලමයි මේ ද්විනේත්‍රික දෘෂ්ටි පරාසය වැඩි අය තමයි මිනිසා ඇතුළුව වඳුරා රිලවා අන්නේ වගේ හිස් කබලේ ඉස්සර ඇස් දෙක තියෙන කට්ටියනේ. දැන් බල්ලගේ තියෙන්නේ ඔළුව දෙපැත්තේනේ ඇස් දෙක. ඒතකොට එයාගේ ද්විනේත්‍රික දෘෂ්ටි පරාසය අඩුයි. හැබැයි එයාට වැඩි ප්‍රදේශයක් පේනවා. දැන් කුරුල්ලන්ටත් පේනවා ළමයි. කුරුල්ලන්ට වැඩි ප්‍රදේශයක් පේනවා. නේද? අපිට කපුටෙකුට ගලකින් එහෙම ගහන්න බෑ ළමයි. ආත්මයකට ගහන්න බෑ. ඇයි ගහන්න බැරි උඩ වටේම පේනවා. අපි ගල ගණිද්දි උඩ පේනවා ඒක. නේද? එතකොට ඒකට හේතුව එයාගේ දෘෂ්ටි පරාසය වැඩි. මේ බල්ලගේ ඔය පේන විදිහට තමයි. ඔයිටත් වැඩි දෘෂ්ටි පරාසය වැඩි කපුටන්ගේ. කුරුල්ලන්ගේ. කෙලින්ම ඔළුව දෙපැත්තේ ඇස් දෙක තියෙනවා. හැබැයි එතකොට ඒගොල්ලන්ගේ ද්විනේත්‍රික දෘෂ්ටි පරාසය අඩුයි. ඇස් දෙකෙන්ම එකම ප්‍රදේශයේ පේනකොට මේ එක අඩුයි ඒගොල්ලන්. හිස් කබල ඉදිරියෙන් ඇස් දෙක තියෙන අයගේ අපේ වාගේ ද්විනේත්‍රික දෘෂ්ටි පරාසය වැඩි. ඒ වගේම මේ අපිට ගොඩක් පුළුල් ප්‍රදේශයක් පේන්නේ නැහැ ඒ සත්තුන්ට වාගේ. හරි. ලියන්නකෝ මේම. මිනිසා වඳුරා චිම්පන්සියා වැනි සතුන්ගේ හිස් කබල ඉදිරියේ S දෙක පිහිටා තිබීම නිසා S දෙකෙන්ම එකම ප්‍රදේශයක් S දෙකෙන්ම එකම ප්‍රදේශයක් දැක ගැනීමට ඇති හැකියාව වැඩිය.
ඇස් දෙකෙන්ම එකම ප්‍රදේශයක් දැක ගැනීමට ඇති හැකියාව වැඩිය. නමුත් රූපේ දැක්වෙන පරිදි බල්ලාට හිස් කබල දෙපස ඇස් පිහිටා තිබීම නිසා ද්විනේත්‍රික දෘෂ්ටි පරාසය අඩුය. හරි ඊට පස්සේ පුතේ මෙන්න මේ පල්ලෙහායින් තියෙන වාක්‍යයත් highlight කරගන්න. මිනිසාගේ ද්විනේත්‍රික දෘෂ්ටිය නිසා ත්‍රිමාන දෘෂ්ටියත් වස්තුවකට ඇති දුර තීරණය කිරීමේ හැකියාවත් ලැබී ඇත. ත්‍රිමාන දෘෂ්ටිය ලෙස හඳුන්වන්නේ ඇස මගින් වස්තුවක ඇති ගැඹුර හෝ දුර නැත්නම් උස හඳුනා ගැනීමේ හැකියාවයි. දිග පළලට අමතරව උසත් අපිට මේ උස නැත්නම් ගැඹුර පිටලා තියෙන දුර ඒක දැක ගන්න පුළුවන් එකට අපි කියනවා ත්‍රිමාන දෘෂ්ටිය කියලා. මේ ටිකත් highlight කරගන්න. හරි. එතකොට ත්‍රිමාන දෘෂ්ටි පරාසය මේ ත්‍රිමාන දෘෂ්ටිය බලන්න ක්‍රියාකාරකම ඊළඟට තියෙන්නේ අපි ඒක කෙරුවා දැන් කතා කළා. ඔයගොල්ලෝ කරන්න ඇති. අපි පොඩ්ඩක් ඒකත් ලියාගමු කරපු හැටි ළමයි. හරි. දැන් මේක තියෙනවා මේම අත දිගහැරිය විට ඇති දුරට සමාන දුරකින් පෑනෙහි කොපුව සිදුර උඩු අතට සිටිනසේ රඳවන්න නැතහොත් අතෙහි තබා ගන්න. එක්කැසක් වසා පෑන කොපුව තුලට ඇතුළු කරන්න. ඇස් දෙකෙන්ම බලා පෑන කොපුව තුලට නැවත ඇතුළු කරන්න. අවස්ථා දෙකේදී පෑන කොපුව තුලට ඇතුළු කිරීමේ පහසුතාව සසඳන්න. හරි අපි යටින් මේව ලියමු. විනාඩියක් මට දෙන්න.
හරි. එතකොට පුතේ මේ අපි ලියාගමු මේක මට විනාඩි 10ක් කලින් අද නවත්තන්න වෙනවා 10ක් 15ක් ළමයි චුටි හදිස්සියක් වෙලා මේ අපි මේක ලියාගමුකෝ මේක ලියාගෙන නවත්තමු ඈ හරි මේව ලියන්න එක ඇසක් වසා ඇති විට එක ඇසක් වසා ඇති විට එක ඇසක් වසා ඇති විට පෑන කොපුව තුලට ඇතුළු කිරීමට පෑන කොපුව තුලට ඇතුළු කිරීමට අපහසු බව හඳුනාගත හැක. ඒ අනුව වස්තුව පිහිටි ඒ අනුව වස්තුව පිහිටි දුර හඳුනා ගැනීම සඳහා වස්තුව පිහිටි දුර හඳුනා ගැනීම සඳහා ඇස් දෙකම තිබීම අවශ්‍ය බව නිගමනය කළ හැක. ඇස් දෙකම තිබීම අවශ්‍ය බව නිගමනය කළ හැක. right. එතකොට දරුවනේ මේ අද මම නවත්තනවා පන්තිය මෙතනින්. මට චූටි හදිසි වැඩකට යන්න වෙලා තියෙනවා. මේ අපි ලබන සතියේ අක්ෂි රෝග ගැන කතා කරමු. හරි එහෙමනම් ඔයගොල්ලන්ට සුබ රාත්‍රියක් හැමෝටම අපි පාඩම නවත්තනවා දැන්. හරි.